හරි අපි ගිය සතියේ මෙන්න මේ දේවල් වලට අදාළ වෙන විදිහට අපි දේවල් ටික කතා බහ කරන්න පටන් ගත්තා. right එතකොට එතනදී කතා බහ වෙච්ච දෙයක් තමයි මේ ER diagram එක කොහොමද ඇඳගන්නේ කියන එක. right එතකොට ඒ ER diagram එකකට අදාළව මම කිව්වා අපි දැනගත යුතු කාරණා කීපයක් තියෙනවා. ඒ කීපයෙන් entity එකක් කියන්නේ මොකක්ද කියන එක අපි කතා බහ කරා. ඒ වගේ strong සහ weak entities තියෙනවා කියලා කතා වුණා. ඊළඟට attribute පැත්ත ගත්තම attribute එකක් කියලා මම කිව්වා entity එකක් තව දුරටත් විස්තර කරන කෙනෙක් කියලා. එතකොට attribute පැත්ත ගත්තම attributes වර්ග පහක් ගැන අපි කතා කරා නේද? composite attribute, multi value attribute, complex attribute, right? ඊළඟට stored attribute, stored and derived කියලා දෙන්න මෙතන කතා බහ වෙනවා. ඊළඟට descriptive attribute, right? ඊළඟට relationship එකක් සම්බන්ධයෙන් අපි කතා වුණා. strong relationship, weak relationship කියලා. right? ඒතර strong relationship එකක් කියලා මම කිව්වා strong entities දෙකක් අතර. right? දෙකක් හෝ කීපයක් වෙන්න පුළුවන්, දෙකට වඩා වැඩි ගණනක් වෙන්න පුළුවන්. ඇති වෙන සම්බන්ධතාවය strong relationship එකක් කියලා අපි හඳුන්වනවා. weak entity එකකුයි strong entity එකකුයි අතර ඇති වෙන සම්බන්ධතාවය weak relationship එකක් කියලා අපි හඳුන්වනවා. right? දැන් ටියුට් එක පැත්තට ගියොත් ටියුට් එකේ toy දේවල් ටිකම තමයි කතා බහ කරලා තියෙන්නේ. right? මෙතන මේ මුල තියෙන තියරි දේවල් ටික අපි SQL කතා කරන්න එනකොට කතා බහ කරගමු. අපි දැන් කතා බහ කරගෙන යන්නේ ER diagram වලට අදාළව. right එතකොට ඔය කියන දේවල් ටික අපි කතා බහ කරා. ටියුට් එකේ තියෙන තොහොම දේවල් ටිකම තමයි. ඊට පස්සේ මේ relationships ගැන කතා කරාම relationships වල අපිට කතා බහ කරන්න තියෙනවා අර strong and weak එක ගැන කතා බහ කරලා තියෙනවා. ඊළඟට participation constraint මම එතනට එන්නම්. right ඔය දේවල් ගැන කතා කරන්න කලින් මම මේ degree of the relationship මේ සම්බන්ධතාවයේ මට්ටම ගැන කතා බහ කරනවා. right එතකොට මේ සම්බන්ධතාවයේ මට්ටම degree of relationship කියන එක. right එතෙන්දී පෙන්නන්නේ දැන් මේ relationship එකක් හැදෙන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි කතා බහ කරලා තියෙන මේ උදාහරණ වල කතා කරලා තියෙන මේ entities දෙකක් අතර මැද තියෙන එකනේ. නමුත් entities එකක් සම්බන්ධයෙන් relationship එකක් තියෙන්නත් පුළුවන්, දෙකක් සම්බන්ධයෙන් තියෙන්නත් පුළුවන්, තුනක් සම්බන්ධයෙන් තියෙන්නත් පුළුවන්. ER diagram අපි advanced පැත්තට ගියාම කියනවා කැමැති සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නැත්නම් entities n ගණනක් සම්බන්ධයෙන් relationship එකක් තියෙන්න පුළුවන් කියලා. right එතකොට ඕක තමයි අපි මේ degree of a relationship කියලා කතා බහ කරන්නේ. right එතකොට ඒක අපිට ගන්න මෙතන ලියාගමු. එතකොට මෙතන මට්ටම් අපි තුනක් ගැන කතා කරනවා සහ n ගණනක් සම්බන්ධ විය හැකි කියන එක අපි පොඩ්ඩක් සඳහන් කරගමු. ඒක මම ටියුට් එකේ සඳහන් කරලා නැහැ. right ටියුට් එකේ මම කතා කරලා තියෙනවා unary, binary and ternary කියන ටික ගැන. right එතකොට මම මේ ටික ගැන ටක් ගාලා කතා කරන්නම්. ඔව් හිතාරා ඔව් මේක topic එක කියලා කියන්නේ පුතේ මේ relationship යටතේ තියෙන sub topic එකක්. right degree of relationship. right එතකොට ඒක යටතේ පළවෙනි වර්ගය unary.
relationship කියන එක right ඒකජ right unary relationship මෙතනදී unary relationship එකක් කියලා කියන්නේ එක entity එකක් a entity එකත් එක්කම සම්බන්ධ වෙන අවස්ථාවක් right මම උදාහරණයක් විදිහට මෙතන ලියන්නම් සේවකයන් පිරිසක් සේවකයෙකු මගින් කළමනාකරණය වේ. Right? Employees are managed by an employee. Right? එතකොට මෙතනදී අපි entity ගැන හිතුවොත් entity එක විදිහට තියෙන මේ employee කියන වචනේම තමයි. ඒ කියන්නේ එකම entity එකයි entity තියෙන්නේ. Right? relationship එක පැත්ත ගැන හිතුවොත් managed by අපි එහෙමනේ relationship එකක ඒ කියන්නේ කියලා තියෙන සංසිද්ධියක entity එකයි relationship එක අඳුනගත්තේ. right? එතකොට මේ වගේ එකක් අපිට ඇඳලා පෙන්වන්න පුළුවන්. employee කියන entity එක පෙන්නනවා. ඊට පස්සේ relationship එක එන්නේ managed by right සිංහලෙන් නම් කළමනාකරණය කරනවා කියන එක right ඔය විදිහට unary relationship එක ඇඳලා පෙන්වන්න පුළුවන් right හරි අපි බයිනරි එක නත් කතා කරලම මේ ටික ලියාගමු right එතකොට දෙවෙනි ආකාරය අපි කියන්නේ binary relationship එක ගැන binary relationship द्विमय संबंधता binary relationship එකක් තමයි අපිට ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ right උදාහරණයක් විදිහට ගත්තොත් සේවකයෙකු දෙපාර්තමේන්තුවක සේවය කරයි. Right. Employee is worked at the department. right එතකොට මෙතන අපිට පැහැදිලිවම entities දෙකක් employee කියන එක්කෙනා ඉන්නවා department කියන එක්කෙනා ඉන්නවා. කොට මේකේ verb එක වෙන්නේ නැත්නම් relationship එක වෙන්නේ worked at කියන එක. right
එතකොට මේක අපිට නිරූපණය කරන්න පුළුවන් employee කියන entity එක. ඊළඟට department කියන entity එක. relationship එක තමයි worked at. right ඒතර ඕක binary relationship එකක්. right ternary relationship එකක් පැත්තට යන්නත් පුළුවන්. Daddy, yes show yes some to Georgie. She's like changing it to it. okay Can you make another hug? no not Jesus. I'm doing the class now. Oh, please, no, Daddy. I'm sorry sister. Oh, right ත්‍රිත්වමය සම්බන්ධතා නැත්නම් තෘතීය කියලා කියනවා. අපි තෘතීය කියන වචනේ අරගන්න එක හොඳයි කියලා. right මේක සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් උදාහරණයක් මේ විදිහට. do you know the ice cream and the ice cream man and ice cream? Do you know the ice cream man is this today? Do you know the ice Suhara, cream man? Tatis is working. Please go to Ammi. Take this and go. Oh, yes. I want ice cream and the ice cream man. වෛද්‍යවරයා විසින් රෝගියාට බෙහෙත් prescribe කරනවාට කියන්නේ නිර්දේශ කළා. A doctor prescribe drugs to a patient. දැන් මෙතන බැලුවොත් මෙතන ඉන්නවා entities තුනක්. doctor, drugs, patient. එතකොට මේ තුන් දෙනාම බැඳිලා ඉන්නේ මේ prescribe කියන verb එකකින් නැත්නම් ක්‍රියාපදයෙන්. right? එතකොට මේක අපිට ternary relationship එකක් කියලා අරගන්න පුළුවන්. right? එතකොට doctor ඉන්නවා එක තැනක, drug එක තියෙනවා එක තැනක, බෙහෙත් right අපි නේද ලියන භාෂාවෙන් ඖෂධ කියලා ගමු නේද? right ඊළඟට patient
එතකොට මේ කට්ටියව බැඳෙන්නේ prescribe කියන relationship. සිංහලෙන් නම් නිර්දේශ කරනවා. right ඔය විදිහට බැඳෙන්න පුළුවන්. right මේකේ අවසාන අවස්ථාව විදිහට අපිට කතා කරන්න පුළුවන් n array. මේක ගැන මම නිකන් සඳහන් කරන එක කරන්නේ right සම්බන්ධතාවක් මගින් භූතාර්ථ n ප්‍රමාණයක් සම්බන්ධ වන අවස්ථාව. A scenario that connects n number of entities by a relationship. right එතකොට ඔය විදිහට අපිට ඔය වර්ග තුන ගැන කතා කරන්න පුළුවන්. හැමෝම මේක ඔයගලගේ පොතේ නෝට් එකට දාගන්න. මොකද මේක ටියුට් එකේ තියෙනවා. නමුත් මේ උදාහරණෙත් එක්කම මෙතන තියෙන නිසා ඒක වඩා විස්තරාත්මක වෙයි. right හරි. ඉක්මන් කරලා ලියා ගන්න. මම හිමින් ස්ක්‍රීන් එක උඩට ගන්නවා.
right මං හිමින් උඩට ගන්නවා කාට හරි ලියා ගන්න කරනවා නම් මට කියන්න. සර් මොකද සර් චුට්ටක් උඩට ගන්න ඕනේ මේ පළවෙනි පොඩ්ඩක් බලන්න. කලින් තිබ්බ ටිකද? ඔව්. චුට්ට එක්සැම්පල් විතර ගන්න. ආ හරි සර්. right
මගරනවා කියන ළමයි. තෘතීය කියන එක. ටර්නරි එකේ සිංහල මීනින් එක තියෙන්නේ තෘතීය කියලා. ඉවරද ළමයි? right. තාම ලියන අය ඉන්නවද? ටක් ඉන්ඩිකේට් කරන්න. right. ඉවර කරගන්න. හරි ඉවරද ළමයි? right.
හරි අපි ඉස්සරහට යමු. තාම කවුරු හරි ලියන කෙනෙක් ඉන්නවා නම් ඉන්ඩිකේට් කරන්න. ඊළඟට අපිට කතා බහ කරන්න තියෙන්නේ මේ රිලේෂන්ෂිප් සම්බන්ධයෙන් තියෙන වැදගත් පොයින්ට් එකක්. ඒතකොට දැන් මේ එකක් අපි මෙහෙම රිලේෂන්ෂිප් එක අඳින්න පුළුවන් කියන එක දැනගන්නවා. දැන් ඕගොල්ලන්ගේ සිලබස් එකේ කතා කරන්නේ යූනරි, බයිනරි and ටර්නරි කියන ಜಾති තුන. right? එන්නරි කියන එක ගැන අපි දැනගෙන හිටියට ගැටලුවක් නැහැ. ඊළඟට අපි කතා කරනවා කාඩිනැලිටි රේෂියෝ නැත්නම් ගණීයතාවය කියලා රිලේෂන්ෂිප් එකක. මේ ගැන කතා බහ කරනකොට හිතාරා මේක පුතේ ටියුට් එකේ ඕගලන්ට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. right? ඒකේ තියෙන නිකන් ಜಾති තුන ගැන විතරයි කියලා විස්තර කියලා නැහැ. ඒකට තමයි අපි මේක ලිව්වේ. right? ඊළඟට කාඩිනැලිටි කියන එක ගැන කතා බහ කරන්නේ. right? හරි. එතකොට මේ කාඩිනැලිටි ගැන කතා කරනකොට අපරකින්නමයි මම ගණීයතාවය නේ මෙතන මුඛ්‍යතාවය කියලා අරගෙන තියෙන මට මතක විදිහට ගණීයතාවය කියන එකත් පාවිච්චි කරලා මම කන්ෆර්ම් කරන්න සිංහල වචනේ මුඛ්‍යතාවය වගේම ගණීයතාවයත් පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. right? එතකොට දැන් මේ කාඩිනැලිටි එක ගැන කතා කරනකොට තමයි අපි කතා බහ කරන්නේ මේ රිලේෂන්ෂිප් එකක් 1 to 1ද 1 to manyද many to manyද කියන ආකාර තුන ගැන. මෙහෙම එකක් කතා බහ කරන්න එන්නේ ඕගලන්ට දෙන සංසිද්ධියක් ඇතුලේ. දැන් මම උදාහරණයක් විදිහට මේ සේවකයා සහ දෙපාර්තමේන්තුව එතන වෙන තියෙන employee and department කියන රිලේෂන්ෂිප් එක මට ආකාර තුනකට විස්තර කරන්න පුළුවන්. එක ආකාරයක් තමයි එක සේවකයෙක් එක දෙපාර්තමේන්තුවක සේවය දෙනවා. ඒ වගේම එක දෙපාර්තමේන්තුවකට ඉන්නේ එක සේවකයෙක් කියන අර්ථයෙන් මට ඒක විස්තර කරන්න පුළුවන්. හරිද? එක සේවකයෙක් එක දෙපාර්තමේන්තුවක වැඩ කරනවා. එක දෙපාර්තමේන්තුවක ඉන්නේ එක සේවකයෙක්. right? අපි දෙපැත්තටම කියවුවම එක එන්ටිටි එකක අනිත් එන්ටිටි එකකින් එක්කෙනයි සහභාගී වෙන්නේ. වැඩේ සිද්ධ කරගෙන යන්න. මට ඔක තව ආකාරයකට කියන්න පුළුවන්. ඒ කියන්නේ තවත් සංසිද්ධියකදී අපිට කතා බහ කරන්න පුළුවන්. කමක් නැහැ උදිත්. යන්න උදිත් එහෙම ගැටලුවක් නැහැ. ඔයා රෙකෝඩින් එක රිෆර් කරන්න. right? ඉස්කෝලේ වැඩක් නේ. right? එතකොට මේක තව ආකාරයකට විස්තර කරන්න පුළුවන්. එක සේවකයෙක් එක දෙපාර්තමේන්තුවක සේවය කරන අතර එක දෙපාර්තමේන්තුවකට සේවකයන් බොහෝ ගණනක් සිටින. නැත්නම් එක දෙපාර්තමේන්තුවක සේවකයන් බොහෝ ගණනක් සේවය කරා. අපි දැන් අපේ පන්තිය අපිත් එක්ක මාතක දැන් මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්න ඕගොල්ලෝ හැමෝම ආයතනයක සේවකයෝ නම් අපි හැම කෙනාටම වෙන් වෙච්ච එක ඩිපාර්ට්මන්ට් එකක් තියෙන්න පුළුවන් අපි වැඩ කරන තැන. හැබැයි ඒ ඩිපාර්ට්මන්ට් එක ඇතුලේ ඒ වගේ පිරිස් ගොඩක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ආයතනයක සේල්ස් ඩිපාර්ට්මන්ට් එකක් විකුණුම් සම්බන්ධාංශයක් තියෙනවා නම් ඒ අංශයේ 5 දෙනෙක් වැඩ කරන්න පුළුවන්. ඒ 5 දෙනා වැඩ කරන්නේ සේල්ස් කියන ඩිපාර්ට්මන්ට් එකේ විතරයි. එතකොට ඒ හැම කෙනෙක්ම තනි තනියෙන් ගත්තොත් එක්කෙනෙකුට තියෙන්නේ ඒ අදාළ එක ඩිපාර්ට්මන්ට් එක විතරයි. හැබැයි ඩිපාර්ට්මන්ට් එක පැත්තෙන් හිතුවොත් එක ඩිපාර්ට්මන්ට් එකක සේවකයෝ විශාල ගණනක් ඉන්නවා. අපි යෝග කියනවා ඒක බහු ආකාරයේ සම්බන්ධතාවක් කියලා. one to many කියලා. අපි ඉස්සරහට කතා කරනවා ඒක පෙන්න විදිහ මම කියන්නම්. තව අවස්ථාවකදී මේක විස්තර කරන්න පුළුවන්. එක් සේවකයෙක් දෙපාර්තමේන්තු කිහිපයක සේවය කරනවා. එතකොට එතනදී සේවකයන්ට එක දෙපාර්තමේන්තුවකට හිර කරලා නැහැ. සේල්ස් ඊළඟට පර්චේසින් ඩිපාර්ට්මන්ට් එකේ ඊළඟට ඩිස්ට්‍රිබියුෂන් ඩිපාර්ට්මන්ට් එකේ හියුමන් රිසෝස් මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එකේ වගේ එක්කෙනෙක් දෙපාර්තමේන්තු කීපයක විවිධ අවස්ථාවලදී වැඩ කරන්න පුළුවන්. එතකොට එක සේවකයෙක් දෙපාර්තමේන්තු කීපයකට සේවය කරනවා. ඒ වගේම
එක දෙපාර්තමේන්තුවක් ගත්තම ඒක ඇතුලේ සේවකයෝ කීප දෙනෙක් වැඩ කරන්න පුළුවන් එකට වඩා වැඩි ගන්න. ඒතර එක සේවකයෙක් දෙපාර්තමේන්තු කිහිපයක වැඩ කරනවා. එක දෙපාර්තමේන්තුවක් තුල සේවකයන් කිහිප දෙනෙක් වැඩ කරන අවස්ථාව. ඕක අපි කියනවා බහු ආකාරයේ සම්බන්ධතාවක්. many to many ආකාරයේ සම්බන්ධතාවක් කියලා. right? ඒතර ඔය ආකාරයේ සම්බන්ධතාව තුනක් ගැන අපි කතා කරනවා. කාඩිනැලිටි රේෂියෝ එක නැත්නම් කාඩිනැලිටි එක කියලා අපි කතා බහ කරනවා ඕක සම්බන්ධයෙන්. ඕක මේ අපි අඳින මේ ඩයග්‍රෑම් එකේ අපි නිරූපණය කරන්න ඕන. ඒ කියන්නේ entities අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? one to one ද, one to many ද, many to many ද ඔය කියන්නේ. ඒක අපිට තීරණය කරගන්න වෙන්නේ අපිට දීලා තියෙන සිනාරියෝ එකට අඳුව. right? සිනාරියෝ එක කියවලා බලලා, සිද්ධිය කියවලා බලලා ඒ සිද්ධියේ විස්තර කරලා තියෙන විදිහ අනුව තමයි මේ සම්බන්ධතාවය අපිට තීරණය කරගන්න වෙන්නේ. කියන්නේ සිද්ධියෙන්ම අපිට දේවල් හිඳ ගන්න වෙනවා. සාක්ෂිය හිඳ ගන්න වෙනවා. ඒතර සමහර අවස්ථාවලදී සමහර සාක්ෂි ඕගලන්ට නැති වෙලා යනවා. එතකොට ඒ වගේ දේවල් ඕගලන්ට පුළුවන් උපකල්පනය කිරීම කරන්න. කරලා ගණීයතාවයේ තේරුම් අරගන්න. හරි. ඒතර මම මේක මේ ටියුට් එකෙන්ම කතා බහ කරගෙන යනවා. ඒතර ටියුට් එක මේ මොහොතේ නැති කට්ටිය මේක පොඩ්ඩක් කොපි කරගත්තා නම් හරි. right? right? ඒතර මේ පළවෙනි අවස්ථාවේ අපි කතා කරලා තියෙන්නේ ඒක නැත්නම් one to one relationship එකක් ගැන. right? එතකොට මෙතනදී ඕගල්ලන්ගේ රිලේෂන්ෂිප් එකේ ස්වභාවය මෙන්න පහළ දීලා තියෙන වාක්‍යයේ ආකාරයට තමයි විස්තර කරලා තියෙන්නේ. right? එතකොට මෙතනදී ඕගොල්ලෝ කන්සන්ට්‍රේට් කරගන්න ඕන දේ හරියටම සැලකිල්ලෙන් බලා ගන්න ඕන දේ තමයි මේ රිලේෂන්ෂිප් එක දෙපැත්තටම හරියට විස්තර කරලා තියෙනවාද කියන දේ. right? ඒ කියන්නේ දෙපසටම මේක නිවැරදිව විස්තර කරලා තියෙනවද කියන්නේ. ඒ වගේම තමයි ඕගලන්ට පුළුවන් වෙන්න ඕනේ මේ රිලේෂන්ෂිප් එකක් දුන්නොත් ඒක මේ විස්තර කරලා තියෙන ආකාරයට ලියා ගන්න. right? ඒ කියන්නේ විභාගෙදී දෙපැත්තම අහනවා. රිලේෂන්ෂිප් එක ඇඳලා දීලා ඔයාලට කියනවා මේකේ සම්බන්ධ මේ ගණීයතාවයක් දීලා one to one කියලා දීලා ඒක one to one සම්බන්ධතාවයක් වෙන්නේ කොහොමද කියලා විස්තර කරන්න කියලා. එතකොට මේ පහළ පෙන්නලා තියෙන විස්තර කිරීම ඔයාලට ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ඔය විස්තර කිරීම දීලා අපිට කතා කරන සංසිද්ධිය ඇතුලේ මේක one to one ද one to many ද many to many ද කියලා හොයන්න කියලා මේක ඇඳලා පෙන්නන්න කියලා කියනවා. ඒක ඔයාලට කරගන්න පුළුවන් වෙන්නත් ඕනේ. right? ඒ නිසා මේක නිවැරදිව තේරුම් ගන්න සහ මේක කොහොමද තර්ක කරන්න කියන එකත් තේරුම් ගන්න. right? ඒතර මෙහෙම එකක් අපි ගොඩ දාගන්නේ මෙන්න මේ විදිහට. ඔයාලට මේ විස්තර කිරීම දීලා තියෙනවා නම් ඒක බලන්න ඕනේ දෙපසටම විස්තර වෙනවාද කියන එක. ඒතර මේ කියලා තිනවා එක් සේවකයෙකු මේ විස්තර කිරීම වල තියෙන වටිනාම කියන්නේ වැදගත්ම පොයින්ට් එක මේක. අපිට මේ රිලේෂන්ෂිප් එක දෙපසට මෙයාගොල්ලෝ විස්තර කරනවා. එම්ප්ලොයී ගේ සිට ඩිපාර්ට්මන්ට් එක පැත්තට, ඩිපාර්ට්මන්ට් එකේ සිට එම්ප්ලොයී එක පැත්තට. right? එතකොට මේ කියලා තියෙනවා එක් සේවකයෙකු දෙපාර්තමේන්තු එකක සේවය කරන අතර. ඒක එක අවස්ථාවක්. එතකොට එතනදී නිරූපණය වෙන්නේ සේවකයාගේ පැත්තේ ඉඳලා කතා කරන්නේ. එතකොට එක් සේවකයෙකු දෙපාර්තමේන්තු එකක සේවය කරන අතර. ඊට පස්සේ අනිත් අතර විස්තර කරනකොට පටන් අරගෙන තියෙන මේ එක් කියන වචනේ. දැන් මෙතන පටන් අරගත්තෙත් එක් කියන වචනේ. හොඳට මතක තියාගන්න මේ විස්තර කිරීම නිතරම පටන් ගන්නෙ එක් කියන වචනේ, one කියන වචනේ. ඉතින් අපි බලනවා එක පැත්තක එක entity සලකනු ලබන entity එකක එක්කෙනෙක් එයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අනිත් entity එකේ කොච්චරක් එක්ක සම්බන්ධ වෙනවාද කියන එක තමයි අපි බලන්නේ. මේ අවස්ථාවේදී employee ගේ එක්කෙනෙක් දෙපාර්තමේන්තු කීයක් සමග සම්බන්ධ වෙනවද? එකක් එක්ක.
ඒක එන්නේ විස්තර කිරීම අනුව. මෙතන කියලා තිබ්බොත් එක් සේවකයෙකු දෙපාර්තමේන්තු කීපයක වැඩ කරනවා කියලා. එහෙනම් එක් සේවකයෙකු මෙතන දෙපාර්තමේන්තු ගොඩක් කියන එක අපි නිරූපණය කරන්නේ m අකුරෙන්. m දාලා පෙන්වන්න ඕන. දැන් මේ කතාවේ හැටියට එක් සේවකයෙකු ඉන්නේ එක දෙපාර්තමේන්තුවක. right? ඊළඟට දෙවෙනි අවස්ථාවේ කියලා තියෙනවා, ඒ කියන්නේ දෙවෙනි විස්තර කිරීම කියලා තියෙනවා, එක් දෙපාර්තමේන්තුවක සේවය දෙන්නේ එක් සේවකයෙකු පමණි. right? එතකොට එතන කියලා තියෙන්නේ එක් දෙපාර්තමේන්තුවක සේවය දෙන්නේ එක් සේවකයෙකු පමණි. එහෙනම් මේ පැත්තට එක් දෙපාර්තමේන්තුවක එක සේවකයයි. right? ඔකට දක්ෂ වෙන්න ඕනේ. සිද්ධියක රිලේෂන්ෂිප් එකක් සම්බන්ධයෙන් ඔන්න ඔය දෙපැත්තට කියවීම තෝරගන්න. ඒතර මේක කටු වැඩක්. පැන්සලකින් කරන්න ඕන දෙයක්. මේක ඔයගලගේ ඩයග්‍රෑම් එකේ ඇඳ පෙන්නන්නේ නැහැ. දැන් මෙහෙම දෙපැත්තට කියව ගත්තයින් පස්සේ ඊළඟට ඔයගොල්ලෝ කරන්නේ මේ එක පැත්තකට සම්බන්ධ වෙන කාඩිනැලිටි වලින් ලොකු අගය විශාල අගය මෙයාගේ අවසාන අගය විදිහට සඳහන් කරනවා. දැන් මෙතන තියෙන්නේ 1 සහ 1. වම් අත පැත්ත බැලුවොත් ලොකු අගයක් නැහැ, 1 තමයි තියෙන්නේ. ඒක නිසා අපිට 1 කියලා සඳහන් කරන්න පුළුවන්. මේ පැත්තත් එහෙමයි. 1 1 තියෙන්නේ. ඒක නිසා මෙයා ෆයිනල් අවුට්පුට් එක කියලා අපිට සඳහන් කරගන්න පුළුවන්. right? දැන් ටියුට් එක තියන අය මම මේ පැන්සලෙන් ඇඳලා තියෙන මේ පාට වලින් ඇඳලා තියෙන ටික ඒ විදිහට ලකුණු කරගන්න, මේක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ඉන්ඩිකේට් කරගන්න. right? නෝට් එක නැති කට්ටිය මේ ඔයගලන්ට පේන්න තියෙන එක ටක් ගාලා ලියා ගන්න. හිතාර එක නැතුව වෙන සංඛ්‍යාවක්, ඒ කියන්නේ එකකට වඩා වැඩි සංඛ්‍යාවක් ආවොත්, දෙකක් තුනක් හෝ කිහිපයක් කියන අගය ආවොත් අපි දාන්නේ m කියන අකුර. right? ඒක m කියන එක එකකට වැඩි ගණනක් කියන එක තමයි නිරූපණය කරන්නේ.
right ඉවර වෙච්ච ගමන් ඉක්මනට කියන්න ළමයි right තාම ලියන අය ඉන්නවද හරි එහෙනම් ඊළඟ අවස්ථාවට යමු right ඊළඟ අවස්ථාව අපි one to many කියන හඳුන්වනවා ඕක ඒ කියන්නේ එක වැටෙන තැන m අකුර වැටෙන පැත්ත වෙනස් වෙන්න පුළුවන් ඒක කියන්නේ අපිට කියන්න බෑ නිතරම එක වම් අත පැත්තට m අකුර දකුණු අත පැත්තට වැටෙනවා කියලා කුමක් හෝ එක පැත්තක් එක අනිත් පැත්ත බොහෝ විවිධ නැත්නම් many කියන පාර්ට් එක right එතකොට මෙතනදී අපි මුලින් එක පැත්තක් ගැන කතා කරලා ඉමු right මෙතන අරගෙන තියෙන සම්බන්ධතාවය තමයි විස්තර කිරීම තියෙන්නේ එක් සේවකයෙකු දෙපාර්තමේන්තු කිහිපයක සේවය කරන අතර එක් දෙපාර්තමේන්තුවක් තුල සේවකයන් එක් අයෙකු පමණක් සේවය කරයි right දැන් ඔයගලන්ට මේක ලේසි ගැටලුව ලියා ගන්න නේද මේ කියලා තියෙන්නේ එක් සේවකයෙකු දෙපාර්තමේන්තු කිහිපයක එතකොට ඒ කියන්නේ මේ පැත්තට රිලේෂන්ෂිප් එක කියවලා තියෙන්නේ එක් සේවකයෙකු දෙපාර්තමේන්තු කිහිපයක. ඒතර කිහිපයක් කියන එක අපි ඉන්ඩිකේට් කරන්නේ m අකුරෙන් many කියන එකෙන්. right? ඒ වගේම තමයි එක් දෙපාර්තමේන්තුවක් පේනවද මම අර කලින් මතව කියපු දේ. නිතරම මේ පැත්ත එක් කියන වචනෙන් තමයි පටන් ගන්න. එක් සේවකයෙකු එක් දෙපාර්තමේන්තුවක්. right එතකොට එක් දෙපාර්තමේන්තුවක් තුල සේවකයන් එක් අයෙකු පමණක් සේවය කරයි. ඒ කියන්නේ මේ පැත්තට රිලේෂන්ෂිප් එක කියවලා තියෙන්නේ එක් දෙපාර්තමේන්තුවක එක සේවකයෙක් පමණක් සේවය කරයි කියලා කියනවා. එතකොට එතනදී වම් අත පැත්ත ගැන සැලකුවොත් එක තමයි විශාල අගය. ඒ කියන්නේ සමානයි එක විතරයි තියෙන්නේ. දකුණු අත පැත්ත සැලකුවොත් එක සහ m අකුරු කියන දෙකම තියෙනවා. ඒක නිසා m අකුර තමයි විශාල අගය විදිහට අපි සලකන්නේ. right හරි. ටක් ගාලා මේක ලියා ගන්නකො. ඊළඟට ඊළඟ එක කතා කරනවා. ඒ කියන්නේ මේ දෙන්න මාරු වුණාම කොහොමද දෙන්නේ කියලා. ඔව් හිතාරා මෙතන අපි කතා කරේ මේ වාක්‍ය දෙක පුතේ අපි ක්ලියර් කරගත්තේ එක් සේවකයෙකු දෙපාර්තමේන්තු කිහිපයක සේවය කරයි කියන එක එක් සේවකයෙකු දෙපාර්තමේන්තු කිහිපයක් කියන එකට අපි many කියලා සටහන් කරා. right එතකොට ඒක අපි කියුවේ වමේ සිට දකුණට. දෙවෙනි වාක්‍ය අපි කියවනවා දකුණේ සිට වමට. එක් දෙපාර්තමේන්තුවක් පැත්තෙන් පටන් ගන්න තියෙන්නේ. ඒක නිසා එක් දෙපාර්තමේන්තුවක් තුල සේවකයන් එක් අයෙකු එහෙමනේ කියලා තියෙන්නේ. ඒක නිසා එක් අයෙකු සේවය කරනවා. එතකොට අපි කියවන්නේ මේ පැත්තට. right එතකොට වම් අත පැත්තට වාට හම්බෙලා තියෙන්නේ එක කියන අගයන්. ඒක නිසා අපිට එක ලියන්න පුළුවන්. දකුණු අත පැත්තට හම්බෙලා තියෙන්නේ m අකුරයි එකයි. ඒකෙන් විශාල කෙනා අපි තෝරගන්න. ඒක නිසා අපි m තෝරගන්න. පැහැදිලිද? right හරි. ලියලා ඉවර කරගන්න ළමයි ඉක්මනට මට කියන්න ඉවර වෙච්ච ගමන්.
right මේක පොතේ ලියා ගන්නයි ලියාගෙන ඉවරද හරි ඊළඟ අවස්ථාවට යමු ඊළඟ එකේ කතා බහ කරලා තියෙන්නේ ඒ කියන්නේ ඕකම කියන්න පුළුවන් තව විදිහක් එතකොට ඒකේ රිලේෂන්ෂිප් එක වෙනස් වෙනවා right එතනදී කතා බහ කරලා තියෙන්නේ එක් සේවකයෙකු එක දෙපාර්තමේන්තුවක පමණක් සේවය කරන අතර එක් දෙපාර්තමේන්තුවක් තුල සේවකයන් කිහිප දෙනෙකු සේවය කරයි right එතකොට එතනදී අපිට කියලා තියෙන්නේ කොහොමද එක් සේවකයෙකු එක්කෙනයි එක් දෙපාර්තමේන්තුවක පමණක් සේවය කරනවා කියන්නේ මේ පැත්තට එක දෙපාර්තමේන්තුවක පමණයි සේවය කරන්නේ ඊළඟට දෙවෙනි වාක්‍යය කියනවා එක් දෙපාර්තමේන්තුවක් තුල එක ඩිපාර්ට්මන්ට් එකක් තුල සේවකයන් කිහිප දෙනෙකු සේවය කරයි කිහිප දෙනෙක් ඒ කියන්නේ many ඒක කියවෙන්නේ මේ අතට එතකොට මෙතනදී වම් අත පැත්තට එක සහ m කියන අගයන් තියෙනවා ඒක නිසා m අකුර අපි තෝරගන්නවා දකුණු අත පැත්තේ අපිට හම්බෙන්නේ එක සහ එක කියන අගයන්මයි ඒක නිසා එක තෝරගන්න පුළුවන් right ඔය විදිහට one to many කියන එක මේ අතරත් කියන්නේ වම් අත පැත්තට දකුණු අත පැත්තට අපිට තර්ක කරන්න පුළුවන් කියලා තියෙන දේ අනුව right දැන් මේ කිහිප දෙනෙක් කියන එක ඕගලන්ට ඉලක්කමකින් කියන්නත් පුළුවන් එක් දෙපාර්තමේන්තුවක් තුළ සේවකයන් දස දෙනෙකු සේවය කරයි. ඉතින් 10ක් කියලා කියන්නේ many කියන එක එකකට වැඩිනේ. එතකොට many right මේකට ගාලා මාක් කරගන්න ඉවර වෙච්ච ගමන් මට කියන්න තමයි ඔව් හිතාගන්න. එකකට වැඩි ගාණක් කියන්නේ දුව many කියන එක තමයි. එකක් විතරක් නම් විතරයි අපි 1 කියලා එන්නේ. එකකට වැඩි ගාණක් කියන්නේ many කියන එක.
right. තාම ලියන කවුරු හරි ඉන්නවද? හරි. එහෙනම් ඊළඟ අවස්ථාවට යමු. අන්තිම අවස්ථාව many to many. right. හරි. එතකොට many to many සම්බන්ධතාවක්. right. many to many relationship එකක් ගැන අපි කතා කරන්නේ මෙන්න මේ ආකාරයට. මෙතන කියලා තියෙනවා ඉහත සම්බන්ධතාව සඳහා පහත පරිදි විස්තර කර හැක එක් සේවකයෙකු දෙපාර්තමේන්තු කිහිපයක සේවය කරන අතර. නේද? ඒකේ කියදින එක් සේවකයෙකු දෙපාර්තමේන්තු කිහිපයක. එතකොට මේ අත පැත්තට m අකුර අපි පාවිච්චි කරමු. එක් සේවකයෙක් දෙපාර්තමේන්තු කිහිපයක සේවය කරන අතර එක් දෙපාර්තමේන්තුවක් තුල සේවකයන් කිහිප දෙනෙකු. ඒ කියන්නේ many. හැබැයි මෙතනදී ඕගලන්ට many to many එක ඉන්ඩිකේට් කරන්නේ m අකුරයි n අකුරයි පාවිච්චි කරලා. ඕගලන්ට කැමැති පැත්තකට m දාන්න පුළුවන්. කැමැති පැත්තකට n අකුරක් දාන්න පුළුවන්. අපි මේ දෙකම m කියලා ඉන්ඩිකේට් කරන්නේ නැහැ. දෙපැත්තම m කියලා දාන්නේ නැහැ. එක පැත්තකට m දැම්මොත් අනිත් පැත්තට දාන්නේ n අකුර. හරි. ඉතින් මේතන මම තීරණය කරලා තියෙනවා මේ පැත්තට m අකුර දාන්න. එක පැත්තකට m අකුර දැම්මම අනිත් පැත්තට වැටෙන්නේ n කියන අකුර. එතකොට m n වලින් තමයි many to many කියන රිලේෂන්ෂිප් එක ඉන්ඩිකේට් කරන්නේ. හරි. ලියාගමු ඉක්මනට. ඉවරද ළමයි?
හරි. තාම ලියලා ඉන්නවද? හරි. එහෙමනම් දැන් ER diagram එකක් අඳින්න අවශ්‍ය වෙන මූලික දැනුම ඕගොල්ලෝ ගාව තියෙනවා. right? මේ වෙනකන් කතා කරපු දේවල් වල අපහැදිලි තැන් මොනවා හරි තියෙනවද? තියෙනවා නම් අහන්න. මොකද අපි දැන් ER diagram එකක් අඳින එක try කරන්න හදන්නේ. right? පැහැදිලිද මේ වෙනකන් කියලා දීපු ටික? confirm කරන්න. හරි. අනිත් අය ගැටලු තියෙනවද? හරි. right. දැන් ටියුට් එක තියන අය ඔයගලගේ ටියුට් එකේ අන්තිම පිටුවල ඒ කියන්නේ මෙන්න මේ 50 වෙනි පිටුවේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඔයගලන්ට ඉදිරිපත් කරලා ඇති. right? ප්‍රශ්නේ නැති අය මෙතනින් ප්‍රශ්නේ රිෆර් කරන්න. ඉංග්‍රීසි මීඩියම් අයටත් ප්‍රශ්නේ අවශ්‍යද? මට පොඩ්ඩක් ඉන්ඩිකේට් කරන්න. සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් දෙගොල්ලන්ටම ප්‍රශ්න වන්ද කියලා ඉංග්‍රීසි මීඩියම් කට්ටියගෙන් ටියුට් එක නැති කවුරු හරි ඉන්නවද? alright. හරි. එහෙනම් මම ස්ක්‍රීන් එක දෙකට බෙදලා පෙන්නන්නම්. ඔයගොල්ලෝ ස්ක්‍රීන් එක මැක්සිමයිස් කරගෙන කියවගෙන යන්න. අපලකින් ළමයි හරි. ටියුට් එක තියන අයට ටියුට් එකේම ඉඩ තියෙනවා. right? මේ වැඩේ කරන්න. right? මේක නැති අය ඔයගොල්ලෝ කියවලා පොතේ ඇඳගෙන ටියුට් එක හම්බුනාම ඒ දීලා තියෙන ඉඩේ මේක ඇඳගත්තට ගැටලුවක් නැහැ. ලියා ගන්න අවශ්‍ය නම් ලියාගෙන කරන්න. right? නේද? බලන්නකො උත්සාහයක් දෙන්න මේක. මේක මේ ප්‍රශ්නේ ටිකක් ඔයගලන්ට වැඩිපුර විස්තර කරලා තියෙනවා වැඩේ කරගන්න ලේසි වෙන්න. right? ඒ වගේම තමයි මේක අඳිනකොට right? ඒක ගැන මම පොඩ්ඩක් විස්තර කරලා කියන්නේ පොඩි උදව්වක් දෙන්නම්. මේ සිනාරියෝ එක කියවම ඔයගලන්ට තේරෙයි entities කීපයක් හම්බ වෙනවා. ශිෂ්‍යයා කියලා හම්බෙයි. ඒ වගේ කීපයක් හම්බ වෙනවා. එතකොට ER diagram එකක් පොතේ අඳිනකොට හොඳට මතක තියාගන්න entities ටික කොලේ කෙලවරවල් වල right? ඒ කියන්නේ attributes අඳින්න ඉඩ තියාගෙන ওই විදිහට පොතේ කෙලවරවල් වල කොලේ කෙලවරවල් වලට plan කරගන්න entities ටික. right? එතකොට පස්සේ ඔයගලන්ට relationships එක්ක මේ විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න ඕගලන්ගේ එක entity එකකට ඒ කියන්නේ දැන් මේ entity එක ගත්තොත්
මෙයාත් එක්කත් රිලේෂන්ෂිප් එකක් තියෙනවා මෙයාත් එක්කත් තියෙනවා එහෙම තියෙන්න පුළුවන් right එතකොට ඕගොල්ලෝ ඒ කියන්නේ එකම entity එකට relationships කීපයක් එනවා නම් ඒවා වෙන වෙනම අඳින්නේ නැහැ මේ විදිහට connected පින්තූරයක් තමයි අඳින්නේ right ඊට පස්සේ oval shapes ඇතුලේ attributes ටික දානවා දැන් ඔතනදී attribute දානකොට හොඳට මතක තියාගන්න මම අර කලින් කිව්ව දේවල් ඒ කියන්නේ ඔයගලන්ට සිද්ධියේ විස්තර කරලා නැත්නම් මේක composite attribute එකක්ද multi value එකක්ද කියලා කියන දේවල් කියලා නැත්නම් ඒවා අමුතුවෙන් ඔබන්න යන්න එපා. සාමාන්‍ය විදිහට oval එක පාවිච්චි කරා attribute එක ඇඳලා. right entity ටික අඳුර ගන්න පුළුවන් නාමපද වලින් attributes උත් තියෙන්නේ නාමපද වලින් nouns වලින්. එතකොට එතනදී තෝරගන්න කවුද entity එක කවුද attribute එක කියන එක අපි entity එක කියලා කිව්වා තනියෙන් පවතින්න පුළුවන් කෙනෙක් තනි දෙයකට එයාව විස්තර කරන ඒවට තමයි අපි කිව්වේ attributes කියලා. relationship හොයාගන්න පුළුවන් ක්‍රියාපද වලින් verbs වලින්. ඒතර entity දෙකක් හෝ කීපයක් සම්බන්ධ කරන එකක ක්‍රියාපදයකින් ඔයගලන්ට පුළුවන් relationships හොයාගන්න. right ඕක ඔළුවේ තියාගෙන අඳින්න පටන් ගන්න. මෙන්න තියෙනවා ප්‍රශ්න දෙක. right හරි. ඉක්මන් කරමු බලන්න ළමයි. කලබල නැතුව අඳින්න right ඉක්මන් කියලා මේක කරගන්න එපා සහ ER diagram ප්‍රශ්නේදී හොඳට මතක තියාගන්න පේපර් එකේදීත් ඔයගලන්ට ප්‍රශ්නය කීප වතාවක් ඔයගලන්ට කියවන්න වෙනවා. ඒකට කම්මැලි වෙන්න එපා. මේ ප්‍රශ්නෙට ලකුණු අරගන්න හරි ලේසි. right ඔයගලන්ට පාස් පේපර්ස් කරනකොට තේරෙයි මේ කොටස් ලකුණු දෙන්නේ entity ටික තියෙනවා නම් මෙච්චරක් ලකුණු. relationship තියෙනවා නම් මෙච්චරක් ලකුණු. right එහෙම. අර අපි 7 වෙනි පාඩමේදී අඳපු data flow diagram එක හා සමානයි මේක. කියන්නේ ලකුණු දෙන ක්‍රමවේදය ගැලුවොත්. ඒක නිසා ළමයි අනිවාර්යෙන් කියන්නේ කරන්න ඔළුවේ තියෙන ප්‍රශ්න දෙකක් නේ. right. නිසා හරියට ගොඩ දාගන්න බලන්න try එකක් දෙන්න. තමයි ඔයගොල්ලෝ ඇඳලා ඉවර වුණොත් මට ෆොටෝ එක එවන්න බලන්න. right
right තමයි මොකද තත්ත්වය හරි ඊතර අපි බලමු තාම අඳින අය ඉන්නවද නැත්නම් අපි සාකච්ඡා කරමුද මේක අද විනාඩි 5ක් 10ක් වැඩිපුර ඉන්න පුළුවන් ඇති කියලා මම හිතනවා ඔව් ළමයි සාකච්ඡා කරමුද නැත්නම් තව වෙලාව ඕනද අඳින්න right hari discuss කරමු හරි මම මේ සිංහල ප්‍රශ්නේ අරගන්නම් right හරි දැන් මෙතන කතා බහ කරන මේ විස්තරේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේ සිසුන් ගුරුවරුන් පන්ති සහ සිසුන් භාවිතා කරන මේස සඳහා දත්ත සටහන් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා තියෙන්නේ. එතකොට ඒ සඳහා මේ එක එක entity එක අඳුන ගන්න student ID එකක් teacher ID TID එකක් class ID CID එකක් සහ මේසය සඳහා DID desk ID එකක් පාවිච්චි කරනවා කියලා තියෙනවා. ඒත් මෙතනදී මේ ප්‍රශ්නේ කියවනකොටම මේ ප්‍රශ්නේ නම් නේද කෙලිම කියලා තියෙනවා එක් භූතාර්ථය අනන්‍යව හඳුනා ගැනීම සඳහා කියලා භූතාර්ථ ටික කියලා තියෙනවා නේද? ශිෂ්‍යයා කියන්නේ භූතාර්ථය. right entity එකක්. ගුරුවරයා කියන්නේ entity එකක්. පන්තිය කියන්නේ entity එකක්. මේසය කියන්නේ entity එකක්. right දැන් ගොඩක් ප්‍රශ්නවල ඔයගලන්ට මේක මේ විදිහට ඩිරෙක්ට් කියන්නේ නැහැ. ඒක ප්‍රශ්නය ඇතුළ කියවගෙන යනකොට ඔයගලන්ට මෙන්න මේ වගේ නාමපද වලින් අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ මොනවාද භූතාර්ථ කියන්නේ. right එතකොට මම මෙතන අරගන්නවා භූතාර්ථ ටික student සිංහල අයට ශිෂ්‍යයා කියලා අරගන්න පුළුවන්. right student ඊළඟට teacher ගුරුවරයා ඒක වචනෙන් ලියන්න ඕන ළමයි right ඊළඟට class ඊළඟට desk right ඒතර ඒ වගේම තමයි මේ වාක්‍යෙම කියලා තියෙනවා ශිෂ්‍යයා සඳහා student ID ගුරුවරයා සඳහා TID පන්තිය සඳහා CID මේසය සඳහා DID භාවිතා කරනවා කියලා. එතකොට ඒ ඇට්‍රිබියුට් එකක් තියෙන්නේ මේ අඳුනා ගැනීමක් නේ. මම කියවනේ ඇට්‍රිබියුට්ස් කියලා කියන්නේ මේ ශිෂ්‍යයා මේ එන්ටිටි එකක් තවදුරටත් විස්තර කරන දේවල් කියලා. එතකොට student වෙනුවෙන් තියෙනවා student ID. right එතකොට මට ඒක ලියලා පෙන්නන්න පුළුවන්. student ID මේක එක entity එකක් sorry එක attribute එකක් teacher වෙනුවෙන් තියෙනවා TID desk එක වෙනුවෙන් තියෙනවා DID class එක වෙනුවෙන් තියෙනවා CID
හරි right ඊළඟට කියලා තියෙනවා ශිෂ්‍යයාගේ ඊළඟ ඡේදයේ ශිෂ්‍යයාගේ නම සහ ලිපිනය ගුරුවරුන්ගේ නම සහ සුදුසුකම් පන්තියේ නම සහ මේසයේ වර්ණය පිළිබඳ තොරතුරු ගබඩා කිරීම සඳහාද එන්න ඕනේ ගබඩා කිරීම සඳහාද විදුහල්පති අදහස් කරයි. එතකොට ශිෂ්‍යයාගේ නම සහ ලිපිනය. එතකොට අපිට තව ඇට්‍රිබියුට් දෙකක් ගන්න පුළුවන්. එක්කෙනෙක් name අනිත් එක්කෙනා address. right attributes දෙකයි. ගුරුවරුන්ගේ නම සහ සුදුසුකම්. එතකොට එතනත් අපිට ගන්න පුළුවන් තව ඇට්‍රිබියුට් දෙකක්. එකක් name අනිත් එක qualification නේද? right attributes දෙකයි. කරන්න ඕනේ. හිමත් thank you මතක් කරාට. right මේකේ ඒ කියන්නේ primary key එකක් විය හැකි attribute එක. ඒ කියන්නේ ශිෂ්‍යව වෙන්කොට හඳුනා ගන්න attribute එක අපි underline කරන්න ඕනේ. යටින් ඉරක් අඳින්න ඕනේ. right එතකොට මේ TID CID DID සහ student ID කියන ඒවා යටින් ඉරක් ඇඳෙන්න ඕනේ. right ඊළඟට පන්තියේ නම class එකට තව එක attribute එකයි තියෙන්නේ name ඊළඟට desk එකේ වර්ණය තියෙන color ඒවා සිංහලෙන් ලිව්වට කමක් නැහැ සිංහල ඉංග්‍රීසි mix කරන්න එපා right එතකොට ඔන්න අපි දැන් අපිට හම්බෙච්ච attributes ටික connect කරගෙන ඉවරයි entities වලට right එතකොට ඊළඟට මෙන්න මෙතන ඉඳලා ඒ කියන්නේ මේ අදහස් කරයි කියන තැනට එනකොට අපේ attributes ටික ගැන කතා බහ කරලා ඉවර වෙනවා ඊළඟට තියෙන ටික ඉගෙනීමේ ක්‍රියාවලියේදී ගුරුවරයෙකු සිසුවෙකු සඳහා නිශ්චිත පැය ගණනක් වැය කරනු ඇත right ඉගෙනීමේ ක්‍රියාවලියේදී මෙන්න මෙතනයි වැදගත් වෙන්නේ ගුරුවරයෙකු සිසුවෙකු සඳහා නිශ්චිත පැය ගණනක් වැය කරනු ඇත right ඔතන මතක තියාගන්න දැන් තාම එයාව අපිට මේකට දාගන්න බෑ ඒකේ දාගන්න මේ ස්ටුඩන්ට් ටීචර් අතර රිලේෂන්ෂිප් එක ඕනේ මම කියන්නම් ඇයි ඒක ඕන වෙන්නේ කියලා දෙවෙනි වාක්‍යය කියලා තියෙනවා එමෙන්ම ඉගෙනීම් ක්‍රියාවලියේදී එක් ගුරුවරයෙකු බොහෝ සිසුන්ට උගන්වන අතර ශිෂ්‍යයෙකු බොහෝ ගුරුවරුන්ගෙන් උගනී අන්න එතකොට අපිට රිලේෂන්ෂිප් එක හම්බ වෙනවා ටීචින් නැත්තම් උගන්වයි teacher is teaching to student right ඒකෙදි කියලා තියෙන කාඩිනැලිටි එකත් අපිට මේ වෙලාවෙම අඳුන ගන්න පුළුවන් නේද එක් ගුරුවරයෙකු බොහෝ සිසුන්ට උගන්වන අතර බොහෝ ශිෂ්‍යයෙකු බොහෝ ගුරුවරුන්ගෙන් උගනී. ඒ කියන්නේ එක ශිෂ්‍යයෙකු බොහෝ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්නවා. එහෙනම් අවසාන කාඩිනැලිටි එක වෙන්නේ මොකද්ද? මේ පැත්ත m මේ පැත්ත n. හරි. ඔතනට වෙනකන් තේරුණාද? ළමයි කන්ෆර්ම් කරන්න. හරි right මම මේ කටුවැර ටික මෙතනින් අස් කරනවා ඊළඟට ශිෂ්‍යයෙකු සඳහා නිශ්චිත පන්ති කාමරයක් ඇති අතර පන්තියක් සඳහා උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 45කි මොකක්ද අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් ශිෂ්‍යයෙකු සඳහා නිශ්චිත පන්ති කාමරයක් ඇති අතර පන්තියක් සඳහා උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 45කි. එහෙනම් ස්ටුඩන්ට් අපි
අපිට has කියලා ගන්න පුළුවන් නේද? සිංහලෙන් නම් තිබෙනවා ක්ලාස් එකක්. එතකොට එතනදී කාඩිනැලිටි එක පැත්ත ගත්තොත් ශිෂ්‍යයෙකු සඳහා නිශ්චිත පන්ති කාමරයක්. ඒ කියන්නේ එක ශිෂ්‍යයෙකුට එක පන්ති කාමරයක් තියෙනවා. නිශ්චිත පන්ති කාමරයක් ඇති අතර පන්තියක් සඳහා උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 45ක්. ඒ කියන්නේ එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්න පුළුවන්. නේද? එහෙනම් එක පන්තියක් සඳහා උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 45ක් කියන්නේ මේ පැත්ත මෙනි කියලා අපිට අරගන්න පුළුවන්. right? ඒ කියන්නේ කාඩිනැලිටි එක පැත්ත ගත්තම මේ පැත්ත මෙනි මේ පැත්ත 1 කියලා අපිට අරගන්න පුළුවන්. right? පැහැදිලිද මේ වැඩේ? right. හොඳයි. හිතාරා මේක කියලා තියෙන පොතේ ශිෂ්‍යයෙකු සඳහා නිශ්චිත පන්ති කාමරයක් ඇති අතර. එතකොට එක ශිෂ්‍යයයි එයා වෙනුවෙන් එක ක්ලාස් එකයි තියෙන්නේ. ශිෂ්‍යයයි ක්ලාස් එකයි. එතකොට රිලේෂන්ෂිප් එක උඩ ඉඳලා පහළට කියවන්න. ඊළඟට කියලා තියෙනවා පන්තියක් සඳහා උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 45ක්. ඒ කියන්නේ එක පන්තියකට ශිෂ්‍යයෝ එකකට වඩා ඉන්නවනේ උපරිම 45ක් කියන්නේ. ඒ කියන්නේ මෙනි. right? ඒක නිසා යට අපිට එක කියලා තෝරගන්න පුළුවන්. ඒ දෙපැත්තේ එක තමයි තියෙන්නේ. එක කියලා ඇවිල්ලා තියෙන්නේ. උඩ අපිට m කියලා අරගන්න පුළුවන්. හිතාරා තේරුණාද? හරි. හිමත් ක්වොලිෆිකේෂන් එක මල්ටි වැලියු කියලා පුතේ උපකල්පනය කරන්න යන්න එපා. ඒක ඔයා කරන උපකල්පනයක් නේ. ඒ කියන්නේ ඔයා උපකල්පනයක් කරනවා නම් උපකල්පනයේ ලියන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ විභාගය ඇවිල්ලා තියෙන ප්‍රැක්ටිස් එක ඒක මල්ටි වැලියු නම් අපිට මේ සිනාරියෝ එකේ පොඩි හින්ට් එකක් දෙන්න ඕනේ. ශිෂ්‍යයෙකුට ගුරුවරයෙක් සඳහා සුදුසුකම් කීපයක් පවතී. දැන් මෙතන සුදුසුකම් පවතී සුදුසුකම් කියලා තමයි බහුවචනෙන් කියලා තියෙනවා. නමුත් ඒක තව ටිකක් විස්තර වෙන්න ඕනේ. right? එහෙම විස්තර කිරීමක් වුණොත් තමයි අපි මල්ටි වැලියු ගැන හිතන්න යන්නේ. තේරුණාද? right. හරි. ඊළඟට අවසානට කියලා තියෙන දේ. ඊළඟට කියලා තියෙනවා සෑම සිසුවෙකුටම පාසල් යන තෙක් නඩත්තු කිරීම සඳහා ඔහුටම අයත් මේසයක් ලබා දෙනු ලැබේ. right? එතකොට මෙතන අපිට අරගන්න පුළුවන් student is given ලබා දෙනවා ඩෙස්ක් එක. එතකොට මේක කොහොමද අපි හසුරවගන්නේ? මෙතනදී හොඳට බලන්න. ශිෂ්‍යයෙකුට සෑම සිසුවෙකුටම පාසල් යන තෙක් නඩත්තු කිරීම සඳහා ඔහුටම අයත් මේසයක් ලබා දෙනු ලැබේ. ඒ කියන්නේ එක ශිෂ්‍යයෙකුට දෙන්නේ එක මේසයයි. ඒක ඔහුටම අයත් මේසයක් ඉස්කෝලේ යන කාලෙම පාවිච්චි කරන්න. ඒ කියන්නේ අනිත් පැත්තට හිතුවොත් එක මේසයකට අයිති වෙන්නේ එක ශිෂ්‍යයයි. පැහැදිලිද? එතකොට ඔයාට කියන්න පුළුවන් මේ රිලේෂන්ෂිප් එක 1 to 1. මොකද ඒකේ කියලා තියෙනවා ශිෂ්‍යයෙකුට පාසල් යනකම් ඔහුටම අයත් මේසයක් ලබා දෙනවා කියලා. right? ඒක සලකනු ලබන ඕනම අවස්ථාවකදී එක ශිෂ්‍යයෙකුට තියෙන එක මේසයයි එක මේසයක් වෙනුවෙන් ඉන්නේ එක ශිෂ්‍යයෙක් පමණයි. පැහැදිලිද?
හරි. right. අඩුපාඩු තියෙන අය ඇඳ ගන්න. right. හරියට වැඩේ කරගත්තා නම් දෙවෙනි කොටසේ මේකේ තියෙනවා ස්කීම් එකක් ලියන්න කියලා. ඒක අපි ඊළඟ දවසේ කතා කරනවා. ඊළඟ දවසේ වෙනකොට හැමෝම ටියුට්ස් ටික එකතු කරගන්න. right. මේක ලියාගෙන ඔයගලන්ට ඩිස්කනෙක්ට් වෙන්න පුළුවන්. right. thank you very much. මම අදට මෙතනින් සෙෂන් එක නතර කරනවා. ඔයගොල්ලෝ හැමෝම ලීව් වෙනකම් මම ස්ක්‍රීන් එකේ මේක තියාගෙන ඉන්නවා. right. ලියාගෙන ඉවර වෙලා ලීව් වෙන්න.